ජලය මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම සාධකයක් වන අතර පිරිසුදු ජලය සපයාගත හැකි මූලාශ්‍ර අතර භූගත ජලයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ භූගත ජල අංශය මගින් ශ්‍රී ලංකාව තුළ භූගත ජල මූලාශ්‍රයන් විමර්ශනය කර නළලින් ඉදිකිරීම තුළින් පිටිසර මෙන්ම නගරබද ජනතාවටද සුවිශේෂී මෙන්ම නිහඬ සේවාවක් ඉටු කරනු ලබයි. භූගත ජල අංශය මගින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යභාරයන් වන්නේ භූගත ජල මූලාශ්‍ර සඳහා සුදුසු ස්ථාන විමර්ශනය කිරීම, නළලින් ඉදිකිරීම, ජල ධාරිතා පරීක්ෂණ සිදු කිරීම, නව නළලින් සවි කිරීම අලුත් වැඩියාව සහ ලිං පිරිසිදු කිරීමයි. මෙම සේවාවන් අප ආයතනය තුළින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ සේවා අවශ්‍යතාවය ලිඛිතව සඳහන් කර ඉල්ලීම් ලිපියක් අප ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. අප දැන් භූගත ජල මූලාශ්‍රයන් විමර්ශනය කරන අයුරු විමසා බලමු. විමර්ශන කටයුතු ශේෂ්ත්‍රයේ ආරම්භ කිරීමට පෙර ආතුව සිතියම් අධ්‍යයනය තුළින් එම ප්‍රදේශයේ භූරූපණ ස්වභාවය හා භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සිදු කරනු ලබයි. ගුවන් ඡායාරූප අධ්‍යයනය මගින් ප්‍රදේශයේ ත්‍රිමාන භූරූපණ ස්වභාවය සහ භූපැලුම් පිළිබඳව ඉතා නිවැරදි අදහසක් ලබා ගැනීම සිදු කරනු ලබයි. නළලින් සඳහා විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශය අවට පෙර ඉදිකරන ලද නළලින් දත්ත අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ. මෙම මූලික අධ්‍යයනයන්ගෙන් අනතුරුව ශේෂ්ත්‍රයේ විමර්ශන කටයුතු සිදු කිරීමට වඩාත් උචිත ස්ථානය තීරණය කරනු ලබයි. ශේෂ්ත්‍රයේදී සිදු කරන ලබන මෙම පරීක්ෂණය භූ භෞතික විද්‍යා පරීක්ෂණයක් ලෙස හඳුන්වනු ලබන අතර ඔබට මේ දිස්වන්නේ ඒ සඳහා පරීක්ෂණ ඇටවුම සකස් කරනු ලබන ආකාරයයි. මෙම පරීක්ෂණය සඳහා භාවිතා කරනු ලබන උපකරණය ප්‍රතිරෝධකතා මාපකය හෙවත් රෙසිස්ටිවිටි මීටර් ලෙස හඳුන්වනු ලබයි. මෙම පරීක්ෂණයේදී විද්‍යුත් ඉලෙක්ට්‍රෝඩ දෙකක් සහ විභව ඉලෙක්ට්‍රෝඩ දෙකක් භාවිතා කරනු ලබන අතර එම ඉලෙක්ට්‍රෝඩ අතර පරතරය වෙනස් කිරීමෙන් පොළොව අභ්‍යන්තරයේ එක් එක් ගැඹුරු මට්ටම්වල ප්‍රතිරෝධකතාවය නිර්ණය කරනු ලබයි. මෙම සියලුම අධ්‍යයනයන්ගෙන් අනතුරුව අවසානයේ නළලින්ද ඉදිකිරීමට වඩාත් උචිත ස්ථානය, නළලින්දේ ගැඹුර හා විදුම් ක්‍රමවේදය පිළිබඳව තීරණය කරනු ලැබේ. අප දැන් නළලින්දක් විදුම් කරන අයුරු මදක් විමසා බලමු. ශ්‍රී ලංකාව තුළ භූමියේ ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන් විදුම් ක්‍රමවේදයන් තුනක් භාවිතා කරනු ලබයි. ඒවා නම් මඩ විදුම් ක්‍රමය, DTH විදුම් ක්‍රමය සහ පර්කෂන් විදුම් ක්‍රමයයි. ඔබට මේ දිස්වන්නේ නළලින් විදුම් කිරීම සඳහා භාවිතා කරනු ලබන විදුම් යන්ත්‍රයක්. මෙම යන්ත්‍රය 1997 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කරන ලද විදුම් යන්ත්‍රයක් වන අතර එමගින් DTH සහ මඩ විදුම් යන දෙආකාරයේම විදුම් සිදු කළ හැකි වේ. තවද මෙම යන්ත්‍රයේ විශේෂත්වයක් වන්නේ තනි එන්ජිමක් මගින් ධාවනය වීම සහ එහි හයිඩ්‍රොලික් පද්ධතිය ක්‍රියා කිරීමයි. මෙම විදුම් යන්ත්‍රය මගින් අඟල් 15ක් දක්වා වූ උපරිම විස්කම්භයකින් හා මීටර් 300ක් දක්වා වූ ගැඹුරකට නළලින් විදුම් කිරීමේ හැකියාව පවතී. ඔබට මේ දිස්වන්නේ බෙල්ජියමේ නිෂ්පාදිත නළලින් විදුම් කිරීම සඳහා භාවිතා කරනු ලබන අධිබලති වායු සම්පීඩන යන්ත්‍රයක්. මෙමගින් බාර් 21ක පමණ පීඩනයක් ලබා ගත හැකි අතර වායු ධාරිතාවය මිනිත්තුවකට ලීටර් 385ක් පමණ වේ. මේ දිස්වන්නේ විදුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ, ඉන්ධන හා ජලය රැගෙන යන ආධාරක රථයක්. ඔබට මෙම දිස්වන යන්ත්‍රය මඩ පොම්පය ලෙස හඳුන්වනු ලබනවා. මෙහි කාර්යභාරය වන්නේ මඩ විදුම් ක්‍රමයේදී භාවිතා වන මඩ අධික පීඩනයක් යටතේ පොම්ප කිරීමයි.
ඔබට මේ දිස්වන්නේ මඩ විදුම් ක්‍රමයේදී විදුම් සිදුරේ බිත්ති ශක්තිමත් කිරීම සඳහා භාවිතා කරනු ලබන බෙන්තොනයිට් නැමැති මැටි විශේෂයයි. අප දැන් විදුම් සඳහා භාවිතා කරනු ලබන විදුම් කටු ගැන මදක් විමසා බලමු. ඔබට මේ පෙනෙන විදුම් කටුව ක්ලේ කටර් ලෙස හඳුන්වනු ලබන අතර එය මඩ විදුම් ක්‍රමයේදී භාවිතා කරනු ලබයි. මෙම දිස්වන විදුම් කටු ට්‍රයිකෝන් විදුම් කටු ලෙස හඳුන්වනු ලබන අතර මේවා මඩ විදුම් ක්‍රමයේදී භාවිතා කරනු ලබයි. මේ පෙන්눔 කරන්නේ DTH විදුම් ක්‍රමයේදී තද පාෂාණයේ විදුම් කටයුතු කිරීමට භාවිතා කරනු ලබන බටන් බිට් නැමැති විදුම් කටුවයි. මෙහි දිස්වන සුදු පාට බොත්තම් ආකාරයේ ගොඩලි ටංස්ටන් කාබයිඩ් නැමැති ශක්තිමත් ලෝහෙන් සාදා තිබේ. ඔබට මේ දිස්වන්නේ හැමරයකට බටන් බිට් විදුම් කටුවක් සවි වී ඇති ආකාරයයි. අප දැන් නළලින් ඉදිකිරීම සඳහා භාවිතා කරනු ලබන විවිධ ආකාරයේ PVC නල පිළිබඳව මදක් විමසා බලමු. මෙහි දිස්වන PVC නලය මිලිමීටර් 225 විස්කම්භයකින් යුක්ත වන අතර බාර් 6ක තිරස් පීඩනයකට ඔරොත්තු දීමේ හැකියාව පවතී. මෙම නල විශේෂය නිෂ්පාදිත නළලින් ඉදිකිරීමේදී භාවිතා කරනු ලබයි. මේ දිස්වන්නේ විස්කම්භයේ මිලිමීටර් 135ක් වන අත්පොම්ප නළලින් ඉදිකිරීම සඳහා භාවිතා කරනු ලබන PVC නලයක් වේ. මේ ඔබට දිස්වන්නේ ගංගා ඇලදොල ආශ්‍රිතව සංචිත වී ඇති නොගැඹුරු භූගත ජලය උකහා ගැනීම සඳහා භාවිතා කරනු ලබන සවිවර PVC නලයි. මෙම නලයක සවිවරතාවය 85ක් පමණ වේ. ඔබට මේ දිස්වන කොටස කැනුම් යන්ත්‍රයේ මාස්ට් එක ලෙස හඳුන්වනු ලබයි. මෙම කොටස හඳුන්වනු ලබන්නේ රොටේෂන් හෙඩ් එක ලෙසයි. මෙම රොටේෂන් හෙඩ් එකට පහළින් එම කොටසට විදුම් දඬු සවි වී ඇත. ඉදිකිරීමට අදහස් කරන නළලින්ෙහි විස්කම්භයට ගැලපෙන පරිදි විදුම් කටුවක් සහ අදාළ හැමරයක් මෙම විදුම් දඬු වලට පහළින් සම්බන්ධ වී තිබේ. අප දැන් ශේෂ්ත්‍රයේ DTH ක්‍රමය මගින් අත්පොම්ප නළලින්දක් විදුම් කරන අයුරු දෙස මදක් බලමු. DTH ක්‍රමය ස්ථාවර පස් ස්තර සහ තද පාෂාණය සහිත ස්ථානවල විදුම් කිරීම සඳහා භාවිතා කරනු ලබයි. මුලින් සඳහන් කළ ආකාරයටම යන්ත්‍රයට සම්බන්ධ කරන ලද හැමරයට හා ඊට යොදන ලද විදුම් කටුවට යන්ත්‍රය ආධාරයෙන් බලයක් යොදවීම, කැරකවීම හා සිරස් චලනයන් සිදු කිරීමෙන් තද පාෂාණයේ විදුම් කිරීම සිදු කෙරේ. විදුමින් නිකුත් වන පාෂාණ කොටස් වායු සම්පීඩන යන්ත්‍රයෙන් නිකුත් වන සම්පීඩිත වාතය මගින් විදුම් සිදුරින් පිටතට නිදහස් කෙරේ. ලිඳ විදුම් කරන අතරේ එය පිරිසිදු කිරීම අනිවාර්ය වන අතර අවශ්‍ය විදුම් ගැඹුරට ළඟා වීමෙන් අනතුරුව පිරිසිදු කිරීමේදී ලිඳින් නිකුත් වන ජල ධාරිතාවය ලිං පවිත්‍රතා ධාරිතාවය ලෙස හඳුන්වයි. ඉදිකිරීම අවසන් කරන ලද ලිඳක ජලධාරිතා පරීක්ෂණය කරන අයුරු දැන් මදක් විමසා බලමු. ජලධාරිතා පරීක්ෂාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ. එනම් පියවර පරීක්ෂාව සහ නියත ජලධාරිතා පරීක්ෂාවයි. නියත ජලධාරිතා පරීක්ෂාව නැවතත් පැය 24, පැය 48 සහ පැය 72 වශයෙන් වර්ග කිරීමක් සිදු කරනු ලැබේ. ජලධාරිතා පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර ආතුව විදුම් ශිල්පීන් විසින් සකස් කරන ලද විදුම් දත්ත වාර්තාව අධ්‍යයනය කර ලිඳේ ගැඹුර, පවිත්‍රතා ධාරිතාවය, නළලින්දට ජලය පැමිණෙන භූ පැලුම් පීඨ ඇති ගැඹුර පිළිබඳව අධ්‍යයනයක් කළ යුතු වේ.
එම අධ්‍යයනයෙන් අනතුරුව පරීක්ෂාව සඳහා පොම්පේ ස්ථානගත කළ යුතු ගැඹුර නිශ්චය කරගත හැකිය. ජල ධාරිතා පරීක්ෂණය සඳහා යොදා ගන්නා සබ්මර්සිබල් පොම්පය මෙය ස්වීඩන් රටේ නිෂ්පාදනය කරලා මිනිත්තුර ලීටර 450ක පමණ ධාරිතාවක් තියෙන මීටර 70ක පමණ හෙඩ් එකක් හිසකින් යුක්ත පොම්පයක් හෝස් පවර් 7ක් කිලෝවොට් 0.5ක් පමණ වෙනවා. ඔබට මේ දිස්වන්නේ ජල ධාරිතා පරීක්ෂාව සිදු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන සබ්මර්සිබල් පොම්පය නල ළිඳට ඇතුල් කරගන්නා ආකාරයයි. දිගරන නල ළිඳක ඔබ දකින්නේ ජල ධාරිතා පරීක්ෂණයක් කරන ආකාරය. මෙහිදී අපි කරලා තියෙන්නේ මේ ළිඳ මීටර 40ක් ගැඹුරට ඉදි කරලා තියෙනවා. මේකේ විදුම් ධාරිතාව මිනිත්තුර ලීටර 400ක් තියෙනවා. අපිට අවශ්‍යලා තියෙන්නේ මේ ළිඳෙන් අපිට කොච්චර මේ පරිසරයට හානියක් වෙන්නේ නැතුව ජල ප්‍රමාණයක් අරන් මේ යෝජිත ජල ව්‍යාපෘතියට ජලය ලබා ගන්න පුළුවන්ද කියන එක පරීක්ෂා කරන එකත් ඒ වගේම මේ ගන්න ජලය ලබා ගැනීම සඳහා ස්ථානගත කරන පොම්පය කොච්චර ගැඹුරකින් ස්ථානගත කරන්න ඕනේද, දිනකට කොච්චර පැය ගාණක් ලබා ගන්න පුළුවන්ද වතුර, ඒ වගේම කොච්චර මිනිත්තුවකට ගන්න පුළුවන් ධාරිතාව කොච්චරද කියන එක තමයි මේකේ මේ මූලික අරමුණ. ඉතින් මේ පරීක්ෂණය අපි මෙතන කරනවා පැය 48ක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොම්ප කරද්දී එක එක පියවර වලින් අපි මේකේ ජල ධාරිතාව ගන්නවා. මේකේ මිනිත්තුර ලීටර් 400ක් තිබ්බත් අපි පියවර පරීක්ෂා කීපයක් කරනවා. එක එක පියවර වලින් පියවර 5ක් පමණ. මේ ළිඳේ තියෙන වතුර මට්ටම කොච්චර ගැඹුරකට අඩු වෙනවද කියන එකත් සටහන් කරගන්නවා. මේක කාලයත් එක්කම නොකඩවා පැය 48ක් කරනවා. ඒ කරලා ඒ ගන්න දත්ත මගින් තමයි මේ අවසන් නිගමනයකට එන්නේ. ඔබ දකින්නේ මෙතන තියෙන්නේ මේ මිනිත්තුවකට යන ජල ධාරිතාව මනින මනුව තියෙන්නේ. මේ මනුව අවශ්‍ය ප්‍රමාණය අපි අතන අර තියෙන ජල කරාම මගින් තරමක් දුරට වෙනස් කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ පාවිච්චි කරන මිනුම් දර්ශකය අනුව ජලය ගෑවුනහම අපිට යම් සංඥාවක් සහ විදුලි බල්බයක් පත් වෙනවා. ඒ අනුව තමයි අපි මේ ගැඹුර මේ දර්ශකයේ මිනුම් දර්ශකේ භාවිතා කරලා අපි ගන්නෙ. මෙම පරීක්ෂණයේ එක් මූලික අංගයක් වන්නේ පරීක්ෂා කරන ළිඳ අසල පිහිටි අනිකුත් භූගත ජල මූලාශ්‍රයන්හි ජල මට්ටමේ විචලනය නිරීක්ෂණය කරනු ලැබීමයි. ඔබට මේ දිස්වන නොගැඹුරු ළිඳෙත් ජල මට්ටම අපි මේ අවස්ථාවේදී නිරීක්ෂණය කරනු ලබනවා. තියෙන්නේ මේ ධාරිතා පරීක්ෂණය ආරම්භ කරදී අපි මේ වෙලාවත් අනුව කාලය තියෙනවා. මේ කාලය අනුව මේ වතුර මට්ටම මේ වතුර මිනිත්තුවකට අපි පොම්ප කරලා ඉවත් කරන ප්‍රමාණය මේ පරීක්ෂණ කරගෙන යද්දී කාලයත් අනුව වතුර මට්ටම කොච්චර ගැඹුරට යනවාද කියලා අපි සටහන් කරගන්න ආකාරය. නල ළිඳෙන් ඉවතට පොම්ප කරන ලද ජලය මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ස්වභාවික ජල පද්ධතියකට මුදා හරිනු ලබනවා. මෙහි අරමුණ ළිඳෙන් ඉවත් කරන ජලය මගින් ෂණයකින් භූගත ජල මූලාශ්‍රයන් ප්‍රතිපෝෂණය වීම වැළැක්වීමයි. මෙම පරීක්ෂණයේ අතරතුර කිහිප වරකදීම ජල සාම්පල ප්‍රමිතියකට අනුකූලව එකතු කරනු ලබයි. ඔබට මේ දිස්වන්නේ නොගැඹුරු ළිඳක ජල ධාරිතා පරීක්ෂාව සිදු කරනු ලබන ආකාරයයි. පරීක්ෂණයට පෙර ආතුව ළිඳේ ගැඹුර, අභ්‍යන්තර විස්කම්පය සහ භූගත ජල මට්ටම නිර්ණය කරනු ලැබේ. පළමුව ළිඳේ ජලය නියත අගයකින් පොම්ප කර ජල මට්ටම විචලනයේ කාලානුරූපව නිර්ණය කරනු ලබන අතර
ඉන්පසුව ස්වභාවිකව ලිඳට ජලය උනන වේගයේ පෙර පරිදිම කාලානුරූපව නිර්ණය කරනු ලබයි. මේ ආකාරයෙන් පරීක්ෂාව දෙවරක් සිදු කරනු ලැබේ. මෙහිදීද පෙර පරිදිම අවට පිහිටි භූගත ජල මූලාශ්‍රයන්හි ජල මට්ටමේ විචලනයද පරීක්ෂාවට භාජනය කරනු ලැබේ. ජලධාරිතා පරීක්ෂණයේ දත්තයන් විශ්ලේෂණය කරනු ලැබීමෙන් අනතුරුව අදාළ ලිඳ සඳහා වඩාත් උචිත පොම්ප කිරීමේ ධාරිතාවය, ජලය පොම්ප කළ යුතු කාලය සහ පොම්පේ ස්ථානගත කළ යුතු ගැඹුර තීරණය කරනු ලබයි. පරීක්ෂණයෙන් අනතුරුව අවට ජල මූලාශ්‍රයන්ට හානියක් නොවි අදාළ ලිඳෙන් උකහා ගත හැකි උපරිම ජල පරිමාව පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගත හැකි වේ. පරීක්ෂාව අතරතුරේදී අවට ලිංවල ජල මට්ටමේ යම් වෙනසක් සිදු වුවත් පරීක්ෂාවෙන් අනතුරුව තීරණය කරන ලද ධාරිතාවෙන් පොම්ප කිරීමේදී එසේ විචලනයක් සිදු නොවේ. නළලිඳක් සඳහා අත් පොම්පයක් සවිකරන අයුරු විමසා බලමු. ඔබට මේ දිස්වන්නේ විදුම් කටයුතු නිමාවීමෙන් අනතුරුව අත් පොම්ප නළලිඳක පෙඩෙස්ටලය හා වේදිකාව සකසා ඇති ආකාරයයි. අත් පොම්පය සවිකිරීමට පෙර ආතුව විදුම් දත්ත වාර්තාව අධ්‍යයනය කර ලිඳේ ගැඹුර, විෂ්කම්භය හා ජලධාරිතාවය මෙන්ම භූගත ජල මට්ටම පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතු වේ. දැන් අප ඉන්දියාවේ නිෂ්පාදිත මාක් 3 වර්ගයේ අත් පොම්ප නළලිඳක කොටස් හඳුනා ගනිමු. මෙහි රතු පාටින් දිස්වන්නේ අත් පොම්පේ සිලින්ඩරය වන අතර එය අසලින් එහි පිස්ටනය සහ සම්බන්ධක දණ්ඩ දැකගත හැකි වේ. මේ ඔබට පෙනෙන්නේ අත් පොම්පේ හිස කොටසයි. එය තුල හැන්ඩලයට සහ සුදු යකඩ කූරු වලට සම්බන්ධ වන චේන් කොටස දක්නට ලැබේ. මෙම කොටස ටැංකිය ලෙස හඳුන්වනු ලබන අතර ලිඳෙන් ඉහළට පොම්ප කරනු ලබන ජලය මෙම කොටස තුළ ගබඩා වීමෙන් අනතුරුව අඛණ්ඩ ජල වාහනයක් පිටතට ලබා දෙයි. මෙම හතරැස් තැටිය රොඩ් ප්ලේට් ලෙස හඳුන්වනු ලබයි. මෙමගින් පිස්ටනේ ක්‍රියා කරවන සුදු යකඩ දඬු එක එල්ලේ තබා ගැනීමක් සිදු කරයි. මේ ඔබට දක්නට ලැබෙන්නේ අත් පොම්පයට භාවිතා කරනු ලබන කුඩා යාන්ත්‍රික කොටස් වේ. මේ දක්නට ලැබෙන්නේ නළලිඳක ජලය ඉහළ එසවීම සඳහා භාවිතා කරනු ලබන ඇල්කතීන් වර්ගයේ නළයකි. මේ අභ්‍යන්තර විෂ්කම්භය මිලිමීටර් 75ක් පමණ වන අතර දිග මීටර් 30ක් පමණ වේ. දැන් අප ඇල්කතීන් නළයේ එක් කෙළවරකට සිලින්ඩරයේ සවි කිරීම සඳහා කප්ලින් එක සවි කරන ආකාරය මදක් බලමු. ඇල්කතීන් නළයේ අනිත් කෙළවරට ටැංකිය සහ PVC නළය සහිත බ්‍රාස් කප්ලින් එක මේ ආකාරයට සවි කරනු ලබයි. ඔබට මේ දිස්වන්නේ ඇල්කතීන් නළයේ එක් කෙළවරකට ටැංකිය සහ අනිත් කෙළවරට සිලින්ඩරයේ සවි කිරීම සඳහා සවි කරන ලද කප්ලින් එක සවි වී ඇති ආකාරයයි. සිලින්ඩර කොටස ඇල්කතීන් නළයට සවි කිරීමට පෙර ආතුව එහි ජල කාන්දු වීම ඇතිදයි පරීක්ෂා කරන ලබන අයුරුයි මේ. ඇල්කතීන් නළයට සිලින්ඩරය සහ ෆුට් වෑල්ව් එක මේ ආකාරයෙන් සවි කරනු ලබයි. දැන් සිලින්ඩරය සහ ටැංකිය සවි කරන ලද ඇල්කතීන් නළය ක්‍රමක්‍රමයෙන් ලිඳ තුළට ඇතුළත් කරනු ලැබේ. අනතුරුව පිස්ටනය සිලින්ඩරයේ දක්වා ගමන් කරන තෙක් සුදු යකඩ කූරු එකින් එක සවි කරනු ලැබේ.
පිස්ටනයේ නියමිත පරිදි සවි කිරීමෙන් අනතුරුව රොඩ් ප්ලේට් එක යොදනු ලැබේ. ඉන් අනතුරුව චේන් එක හා අත් පොම්පේ හිස කොටස සවි කරයි.